සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම විනය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන උතුම් මහරහත් සංඝ පරපුරට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි, කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචිව සිටින පින්වත් ජීවන රාජපක්ෂ බෑණනුවන්, පුෂ්පා ලන්දගේ දියණිය, සහනි රාජපක්ෂ මිනිබිරිය සහ සනූද රාජපක්ෂ මුණුබුරා යන පින්වතුන් විසින් තමයි අද දවසේ මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ දරන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ තමන් නමින් මීට මාස 3කට පෙර මිය පරලෝ ගිය පින්වත් අයිරින් නෝනා දික්කුඹරගේ මෑණියන්ට සහ වසර 34කට පෙර මිය පරලෝ ගිය සෝමසේන ලන්දගේ පියාණන්ට පරලෝ වශයෙන් පින් අනුමෝදන් කරන්න. පින්වත්නි, අපි පසුගිය කාලවකවානුව පුරාවටම කතා කළේ බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සම්බුද්ධ ශාසනය තිසරණය පිළිබඳව. ඒ තිසරණේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නයේ තියෙන ගුණ 9 පිළිබඳවත්, ධර්ම රත්නයේ සඳහන් වෙන ගුණ 6 පිළිබඳවත්, ශ්‍රාවක සංඝයා තුළ තියෙන ගුණ 9 පිළිබඳවත් අපි පසුගිය කාලේ වෙන්වෙන් වශයෙන් කතා කළා. ඒ සූවිසි මහා ගුණ පිළිබඳව අපි කතාකට ඔබට පහදා දීලා බොහෝ පින් රැස් කළා. ඒකට අද ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාවට තිබුණු ආශ්චර්යමත් ගුණ ධර්මයන් පිළිබඳව, ආශ්චර්යමත් අద్භූත වූ කාරණා පිළිබඳව බුද්ධ දේශනා අනුසාරයෙන් ඔබට ඉස්මතු කොට පෙන්වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පුරාවට තිබුණු බුදු ගුණ, ඊළඟට ඒ ධර්මයේ පුරාවට තිබුණු ධර්මයේ ගුණ, ශ්‍රාවක සංඝ රත්නයේ තිබුණු ගුණ බුද්ධ දේශනා අනුසාරයෙන් ඔබට ඉස්මතු කොට පෙන්වන්න තමයි අද ඉඳන් සූදානම් වෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ගැන ලෝකයට අහන්න සලස්වන එක මනුස්ස ලෝකයේ ඉපදුණු කෙනෙක් හැටියට කරන විශාල යහපත් පුණ්‍ය ක්‍රියාවක්. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ගැන අහන්න ලැබෙනවා කියන එක නිතර නිතර සිද්ධ වෙන දෙයක් නෙමෙයි පින්වත්. ඒක කල්ප කාලාන්තරයකින් තමයි බුදු කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකී පහළ වෙන්න අවුරුදු 100ක් තියෙද්දි කාමාවචර දිව්‍ය ලෝකවලින් මේ දෙවිවරු මනුස්ස ලෝකෙට එනවා කියනවා. ඇවිල්ලා මනුස්ස ලෝකේ පුරා සිසාරා ඇවිද යමින් කියනවා තව අවුරුදු 100කින් බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ නිසා මවුට සලකන්න, පියාට සලකන්න, කුසල් වඩන්න කියලා මේ විදියට දෙවිවරු මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියාගෙන යනවා කියනවා. ඊළඟට මේ බ්‍රාහ්මණීන්ගේ වේදයට ඒ ලක්ෂණ ශාස්ත්‍රයට ඇතුළත් කරනවා. ඒ අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න විදිය, ඒ බුදු කෙනෙක්ගේ ජීවිතේ ඒ ශරීරයේ තියෙන ලක්ෂණ, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේ විදිහයි කියලා ඒ දෙවිවරු විසින් මනුස්ස ලෝකෙට හඳුන්වලා දෙනවා. නමුත් බ්‍රාහ්මණවරු වේදවන්ත හදාරන බ්‍රාහ්මණවරු හිතන්නේ යාළගේ මේ බ්‍රාහ්මණ
සමාජයෙන්ම එන ඒ බ්‍රාහ්මණ දහමින්ම එන දෙයක් විදිහට තමයි ඒගොල්ලෝ ඒක තේරුම් ගන්න. නමුත් බුද්ධ ශාසනය මේ අහෝසි වෙන කාල වෙනකොට ඒ වේදයෙන් ඒ බ්‍රාහ්මණීන්ගේ ආගමෙන් මේ කියන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිළිබඳව කියවෙන විස්තරේ ලක්ෂණ විස්තරය ලක්ෂණ ශාස්ත්‍රය ඒ වේද ග්‍රන්ථ වලින් නිකම්ම අතුරුදහන් වෙලා යනවා. ටික ඒක ඒ වේද ග්‍රන්ථ වලින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ බුදු කෙනෙක් ගැන කතාවක් නැහැ. බුදු කෙනෙක් මේ විදියයි මේ ලක්ෂණ වලින් යුක්තයි කියලා කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ සම්බන්ධයෙන් යම් වචනයක් ඇද්ද ඒ සියල්ල ලෝකෙන් අතුරුදහන් වෙනවා ඒ වෙනකොට. බුද්ධ ශාසනයේ අතුරුදහන් වීමත් සමගම බුද්ධ ශාසනයට සම්බන්ධ යම් තාක් දෙයක් ඇද්ද ඒක මේ ලෝකෙන් අතුරුදහන්. එතකොට බුද්ධ කියන වචනේ ලෝකෙ ඇහෙන්නේ නැහැ කියන ඒ කාලේ. ඒකයි බුදු කෙනෙක් පහළ වුණා කිව්වහම මයි නුවණැති මිනිස්සු ඒ කාලේ මේ බුද්ධ කියලා කියන්නේ සියල්ල අවබෝධ කළා. සර්වඥතා ඥානයෙන් යුක්තයි. සර්වඥයන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ යම්තාක් දැනගත යුතු දේ සියල්ල බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ නිසා එහෙම අවබෝධ කරපු උත්තමී පහළ වෙලා කියලා දැනගත්තාම ලෝකෙට ඒක මහා ආශ්චර්යයක්. ඒකයි ලෝකයා මේ විශ්මයටපත් වෙන බුදු කෙනෙක් පහළ වෙලා කියලා. ඒකට මේ අටුවාවේ වගේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේලා මිනිස් වයස ලක්ෂයක් පවතින කාලේ පහළ වෙන්නේ කියනවා. මොකද ඒ කාලේ ජීවත් වී මිනිස් වයස අවුරුදු ලක්ෂයක් පවතින කාලේ පහළ වෙන මිනිසයාට ඉපදෙන මිනිසයාට මේ ජීවිතයේ දුකයි මේ ජීවිතයේ අනිත්‍යයි මේ ජීවිතයේ අස්තිරයි කිව්වට ඒක වැටහෙන්නේ නැහැ. ඒ දීර්ඝායුෂ තියෙන නිසා. ඊළඟට මිනිස් වයස අවුරුදු 100ට බැස්සට පස්සේ බුදුරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ කියනවා. මනුස්ස ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වුණාට පස්සේ මනුස්ස ලෝකේ බුදුරු පහළ වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන දෙයක් තමයි වර්තමානයේ බුදුරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ. වර්තමානයේ අපි බුදු වෙලා කියලා යමෙක් කියනවද? ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මේ සම්බුද්ධත්වයට පත් නොවුණු අයත් අපි සම්බුදුයි කියලා ලෝකෙ කියනවා. ඒකට හේතුව තමයි කියනවා මේ බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාවේ තියෙන ප්‍රබල බව නිසා කියනවා. අවිද්‍යාව අන්ධකාරයෙන් වැහිච්ච මිනිසයා අවිද්‍යාවේ තියෙන ප්‍රබල බව නිසා තමන් බුදු නොවි තමා සම්බුද්ධත්වයට පත් නොවී සිටියදීම ලෝකයට කියනවා කියන මං සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් මමත් බුදු කෙනෙක් කියලා ලෝකෙට කියනවා. ඒ අවිද්‍යාව නිසා කියනවා ඒක කියන්නේ. පැහැදිලිවම තියෙනවා බුදුවරු පහළ වෙන්නේ නැහැ අවුරුදු ලක්ෂයක් මිනිස් ආයුෂ තියෙන කාලෙත්. දැන් මිනිස් වයස අවුරුදු 80000ක් පැවති කාලෙ තිබ්බනේ. ඒ අවුරුදු 80000 පවතින කාලෙට තමයි ඔන්න විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා ඒ කාලේ. සිකී වෙස්සබු කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුවරු ලෝකෙ පහළ වෙනකොට මිනිස් වයස කෙමෙන් අඩු වෙවි ගියා. සමහර කාලවල තිබ්බ මේ විශාල කල්ප ගණන් තිබුණ බුදුවරු ලෝකෙ පහළ වුණේ. එතකොට මිනිස් වයස අවුරුදු 100ට බැස්සට පස්සේ ලෝකෙ බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. පැහැදිලි මේ කාලවකවානුවේ ලෝකෙ බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා හරි ආශ්චර්යමත් අద్භූත වූ කාරණාවන්ගෙන් යුක්තයි. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකයේ උපදින මනුස්ස දරුවෙක්ගේ ජීවිතය තුළ අපේ ජීවිත තුළ ඒ උපදිනකොට ආශ්චර්යමත් අద్භූත කාරණා නෑ බොහොම සාමාන්‍යයි. සාමාන්‍ය විදිහට තමයි අපේ උපත සිද්ධ වෙන්නේ. හැබැයි බුදු කෙනෙකුගේ උපත ඊට වඩා හාත්පසින්ම වෙනස්. මුළු ලෝකෙම කිසිම කෙනෙක්ට මේ වගේ ආශ්චර්යමත් අద్භූත කාරණා නෑ. කිසිම කෙනෙකුට නෑ. එකම කෙනා බුදුරජාණන් වහන්සේට පමණයි මේ ලෝකෙ මේ තරම් ආශ්චර්යමත් අద్භූත වූ කාරණාවක් තියෙන ජීවිතේ පුරාම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම ගත්තොත් තියෙන ආශ්චර්යමත් අద్භූත වූ කාරණා. කලින් අහලා නැති දැකලා නැති දේවල් තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම තියෙන්නේ. ගොඩාක් බුද්ධ දේශනා ගත්තට පස්සේ බුද්ධ දේශනාව අවසානයේ ඒ දේශනාව ශ්‍රවණය කරපු අය කියන දෙයක් තමයි ආචාර්යයන් වතබෝ. අභූතම් වතබෝ හරි ආශ්චර්යයි ස්වාමීනි. හරි අద్භූතයි ස්වාමීනි. වැහිල්ලා තිබිච්ච දෙයක් ඇරලා පෙන්වුවා වගේ කියනවා.
මේ විදිහට කියන්නේ මේ ආශ්චර්යමත් බව මේ බුද්ධ දේශනාව පුරාවටම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුරාවටම තිබුණා. ආන්ගේ ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නයේ ජීවිතය තුළ තිබුණ අසිරිමත් කාරණා ලෝකයා දැන නොසිටි අසිරිමත් කාරණා පිළිබඳව තමයි අද මේ කතා කරන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ පින්වත්නි මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ අච්චරිය අද්භූත සූත්‍රයේ. ඒ කියන්නේ ආශ්චර්යමත් වූ අද්භූත වූ ධර්මයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් මේක. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. භික්ෂුන් වහන්සේලා අතර බොහෝ කතාවක් තිබ්බා. භික්ෂුන් වහන්සේලා එකතු වුණාට පස්සේ දානින් පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන කතා වුණා. මේ බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයිනේ. බුදුරජාණන් වහන්සේලා හරි අද්භූතයිනේ. බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතයේ ඒ භික්ෂුන් වහන්සේලා සඳහන් කරන මේ බලන්න පින්වත්නි ප්‍රිය ආශ්‍රිත වහන්සේ තථාගතයන් වහන්සේගේ මහා 이르දිමත් බව මහා ආනුභාවය නම් ආශ්චර්යයි අද්භූතයි. පිරිනිවන් පා වදාළ කෙලෙස් සිඳලු සසර ගමන නැසූ භව ගමන ගෙවාලු සියලු දුක් ඉක්මවා ගිය බුදුරයන් වහන්සේලා අතීතයේ වැඩ සිටියාද ඒ බුදුරයන්න් වහන්සේලා ගැන අපි බුදුරජාණන් වහන්සේ දන්නවනේ. ඒ වෙනකොට සත්බුදුරජාණන් වහන්සේලාගේ විස්තරය අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තිබ්බේ. ඉතින් ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලා කතා වුණේ හරි ආශ්චර්යයිනේ හරි අద్භූතයිනේ අපේ බුදුරජාණන් වහන්සේ අතීත බුදුවරුන්ගේ ජීවිත කතා ප්‍රවෘත්ති අපි කියා දෙන්න තරම් උන්වහන්සේ හරි ආශ්චර්යයිනේ. මේ විදිහට කතා වුණා. ওই කතා සල්ලාපේ අතර ආනන්ද ස්වාමීන් වහන්සේ එතනට ආවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේටත් කියනවා ආනන්දේනි මේ අපේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත ආශ්චර්යයිනේ අద్භූතයිනේ කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේ එක හෙලා ගියා හිටියා. ප්‍රිය ආයුෂ්මත තථාගතයන් වහන්සේලා ඇත්තෙම ආශ්චර්යවත්ම තමයි. සාමාන්‍ය නෑ උන්වහන්සේලා. දැන් ලෝකයා කියන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා කියන වචන තියෙනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේලා සාමාන්‍ය නෑ. ඒ උන්වහන්සේලා අසමානයි. උන්වහන්සේලා ඒ නිසා හඳුන්වනවා අසම සම කියන ගුණයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ අසම සමයි කියලා කියන්නේ සාමාන්‍ය කෙලෙස් සහිත ලෝකයාත් එක්ක සමාන නෑ උන්වහන්සේලා. හැබැයි උන්වහන්සේ සමයි තවත් බුදු කෙනෙකුට පමණක්. බුදු කෙනෙකුට පමණමයි බුදුරජාණන් වහන්සේ නමක් සම වෙන්නේ. සාමාන්‍ය ලෝකයක් එක්ක සම වෙන්නේ නැහැ. එතකොට ওই ලෝකයා කියන මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් කියලා කියන කතාව බොරුවක් වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දවසක් ද්‍රෝණ කියන බ්‍රාහ්මණයාට මුණ ගැහෙනවා. එතකොට මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා දන්නේ මේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්යමත් ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ පාගමනින් වඩිද්දී උන්වහන්සේගේ සිරිපතුල් පිහිටන් මේ සිරිපතුල් ලක්ෂණේ පොළොවේ පිහිටන්නේ. නමුත් එදා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා උන්වහන්සේගේ සිරිපතුල පොළොවේ පිහිටන්නේ. ලකුණු පිහිටන්නේ. ඒකට අර ද්‍රෝණ බ්‍රාහ්මණයා දැක්ක මේක. දැකලා හිතනවා මේක එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මේ අඩි ලකුණ. මේ පාසටහන. ඒ පාසටහන ඔස්සේ ගියා. එතකොට ඉන්න බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අහනවා භවත ඔබ ගාන්ධාරයෙක්ද කියලා ඇහුවා. භවත එහෙම නැත්නම් ඔබ යක්ෂයෙක්ද කියලා ඇහුවා. භවත ඔබ දෙවියෙක්ද? කවුද ඔබ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය දෙවියෙක් වෙන්න උවමනා කරන යම් ආශ්‍රව ඇද්ද ඒ ආශ්‍රව ඔක්කොම ප්‍රහාණය කරා කියලා. ගාන්ධාරයෙක් වෙන්න හේතු වුණ යම් ආශ්‍රව ඇද්ද ඒ ආශ්‍රව ඔක්කොම මම ප්‍රහාණය කරා. මිනිස්සෙක් වෙන්න උවමනා කරන යම් ආශ්‍රව ඇද්ද ඒ ආශ්‍රව ඔක්කොම මම ප්‍රහාණය කරා. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ස්වභාවයේ ඉක්මවපු කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් බුදුරජාණන් වහන්සේලා. ඉතින් මේ ආනන්ද ස්වාමීන් වහන්සේත් ওই කතා කරගෙන ඉන්න අතරේ මේ ඒ උපස්ථාන ශාලාවට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩියා. බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා ආනන්දේනි දැන් මොකද්ද මේ භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටියේ මං එද්දි නැවැත්වි මොන වගේ කතාවක්ද කතා කර කර හිටියේ කියලා.
ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළ ස්වාමීනි අපි කතා කරගෙන සිටි භික්ෂුන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් අద్భుත වූ කාරණා සම්බන්ධ කියනවා. බුදුරජාණන් වහන්සේලා හරි ආශ්චර්යමත් හරි අద్భుතයිනේ කියන කාරණාව තමයි කියනවා භික්ෂුන් වහන්සේලා කතා කර කර හිටියේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේනි ඔබට බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ආශ්චර්යමත් වූ අద్భుත ධර්මයන් තව බොහෝ වැටහෙනවා නම් හොඳයි. විස්තර වශයෙන් ඔබට වැටහෙනවා නම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ කියා හිටිය වදාළේ. ඒ කිව්වේ ඒ විදිහට වදාළේ අර භික්ෂුන් වහන්සේලාට දැන ගැනීමට පිණිස උන්වහන්සේලා මෙතෙක් නොදන්නා ආශ්චර්යමත් වූ අద్భుත වූ කාරණාව ගණනාවක්ම ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර විභාග වශයෙන් දේශනා කරන්නට ඕන නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ අර විදිහට වදාළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියු වචනින්ම දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මොකක්ද අදහස් කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි මේ මා විසින් අසන ලද්දේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි. බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ඉඳලා මේක අහගෙන තියෙනවා. පිළිගන්නා ලද්දේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේමයි. පින්වත් ආනන්ද බෝධිසත්වයන් වහන්සේ ඊතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුවයි තුසිත දෙවියන් අතර උපදින්නේ. ඒ මහබෝසතාණන් වහන්සේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා අවසාන මනුස්ස ජීවිතයේ තමයි වෙස්සන්තරාත්ම භාවය. ඒක හැම බුදුරජාණන් වහන්සේ නමකගේම ජීවිතයේ තියලා තියෙනවා. අවසාන ආත්ම භාවය තමයි වෙස්සන්තරාත්ම භාවය. ඒ මනුස්ස ලෝකේ අවසන් කරන ආත්ම භාවය පාරමී ධර්ම සම්පූර්ණ කළ දිව්‍යයන් අතරට යන්න කලින්. ඒ වෙස්සන්තර ආත්ම භාවය අවසන් කළ තුසිත භවනී උපදින්නේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා උපදින්නේ හොඳ සිහියෙන් කියනවා. උන්වහන්සේ දන්නවා කියන උන්වහන්සේ එහි උපදිනකොට. දැන් අපි මනුස්ස ලෝකේ උපදිනකොට අපි දන්නේ නැහැ නේද? නමුත් බුදුරජාණන් වහන්සේලා දන්නවා කියනවා. මේක ආශ්චර්යමත් වූ අద్భుත වූ කාරණාවක් කියන බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මම මේ කාරණාව අහගෙන හිටියේ අසාගත බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ වදාලා බෝධිසත්වයන් වහන්සේ ඊතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුවයි කියනවා තුසිත දිව්‍ය ලෝකයේ වැඩ ඉන්නේ. තුසිත දිව්‍ය ලෝකයේ ඉන්නෙත් හොඳට සිහිනුවණ තිබුණා කියනවා ඒ කාලේ. එතකොට හිතන්න පින්වත්නි සම්බුද්ධත්වයට පත් වුණු බුදු කෙනෙකුගේ සිහිනුවණ කොහොමද කියන්නේ? ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අවස්ථාවක මේ පිරිනුවම් පාන මොහොතේ කොච්චර වයසට ගියත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ගියත් උන්වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේගේ සිහිනුවණ අඩු වෙලා නැහැ කියනවා. දැන් සාමාන්‍ය මිනිස්සයා වයසට යන්න සිහිය නුවණ අඩු වෙනවා. කල කී දේ අමතක වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 80ක් ගියත් උන්වහන්සේගේ සිහිය මනාව පැවතුණා කියනවා. ඒකට සාරිපුත්ත මහ රහතන් වහන්සේට දේශනා කරන එක අවස්ථාවක සාරිපුත්තේනි අවුරුදු 100ක් ආයුෂ තියෙන රහතන් වහන්සේලා 4 නම අරහත්ත්වයටපත් වුණු භික්ෂුන් වහන්සේලා 4 නම 4 කොනේ ඉඳගෙන දිවා රාත්‍රී නැතුව එක දිගට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. භාග්‍යතුන් වහන්සේ කිසි පැකිලීමකින් තොරව කිසි අපහසුවකින් තොරව ඒ අවුරුදු 100 පුරාවට වුණත් උත්තර දෙන්න පුළුවන් කියනවා. උන්වහන්සේගේ ප්‍රඥාවේ සිහිනුවණේ අඩුවක් වයසට ගියා කියලා ඇති උනේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ සන්තුසිත දිව්‍ය රාජයා තුසිත දිව්‍ය භවනයේ ඉන්නේ මනා සිහියෙන්මයි කියනවා. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නකොට මනුස්ස ලෝකෙද ජීවත් වෙන්නේ කියලාවත් අපිට සිහිනුවණක් නැහැ නේ සමහර වෙලාවට. වැඩට ගියාට පස්සේ අපි මේ වැඩ කරන තැනද ඉන්නේ කියලා සිහියකුත් නැහැ. ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්නේද කියලා සිහියකුත් නැහැ සමහර වෙලාවට. ඉන්න තැන සිහිනුවණ නැහැ සමහර වෙලාවට. නමුත් මේ තුසිත දිව්‍ය ලෝකයේ දිව්‍ය භවනයේ ඉන්න සන්තුසිත දිව්‍ය රාජයා මනා සිහියෙන් ඉන්නේ කියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్భుත වූ කාරණාවක් කියනවා. ස්වාමීනි මේක මම කලින් අහලා තියෙන දෙයක්. මොකද්ද? බෝධිසත්වයන් වහන්සේ ඒ තුසිත දිව්‍ය භවනයේ යම්තා ආයුෂ ඇද්ද ඒ සියලු ආයුෂ අවසන් කරනවා. ඒ ආයුෂ සම්පූර්ණ වෙනකම් එහි ඉන්නවා කියනවා.
තුසිත දිව්‍ය භවනේ එහි ආවුෂ ඇති තාක්ම තුසිත දෙවියන් අතර සිටියා කියන කාරණාව මම අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ තුසිත දිව්‍ය භවනේ, ඒ කියන්නේ සන්තුසිත දිව්‍ය රාජයා තුසිත දිව්‍ය භවනේ යම්තාක් පරමාවුෂ ඇද්ද ඒ සියලු ආවුෂ අවසන් වෙන තෙක් එහෙන් චුත වෙන්නේ නැහැ කියනවා. ධර්මයේ සඳහන් වෙනවා තුසිත දිව්‍ය ලෝකේ ආවුෂ මෙච්චරයි කියනවා. පුදුම හිතෙනවා. මිනිස් වයස වලින් මිනිස් ආයුෂ වලින් අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකේ එක දවසයි කියනවා. හිතන්නේ නම් දැන් තුසිත දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දවස් කීයද කියලා. දවස් වලින් යන්නේ තාම. අපි අවුරුදු වලින් කියද්දි තුසිත දිව්‍ය ලෝකේ තාම දවස් වලින් කියන්නේ. අවුරුදු 400ක් මනුස්ස ලෝකේ අවුරුදු 400ක් තුසිත දිව්‍ය ලෝකේ එක දවසයි කියනවා. ඒ වගේ දවස් 30ක් එහෙ එක මාසයයි කියනවා. ඒ වගේ මාස 12ක් එහෙ එක අවුරුද්දයි කියනවා. එතකොට මේ මාස 12ට එහෙ මනුස්ස ලෝකයේ අවුරුදු 1,44,000ක් තුසිත දිව්‍ය ලෝකයේ එක අවුරුද්දයි. එතකොට මේ තුසිත දිව්‍ය ලෝකයේ පරමාවුෂ තමා කියනවා දෙවි කෙනෙක්ගේ එහෙ උපදින දෙවි කෙනෙක්ගේ පරමාවුෂ තමා මේ තුසිත දිව්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 4000ක්. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ අවුරුදු වලින් ගත්තොත් මිලියන 576ක් අවුරුදු මිලියන 576ක් ආවුස තුසිත දිව්‍ය ලෝකයේ එක දෙවියෙක්ගේ ආවුස පරමාවුෂ කියනවා. ඒ මිලියන 576ක් අවුරුදු මනුස්ස ලෝකේ. ඒ අවුරුදු 4000 සන්තුසිත දිව්‍ය රාජයා ඒ දිව්‍ය ලෝකේ ගත කරා කියනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා මේ ජීවිතේ අනිත්‍යයි මේවා අස්තිරයි කියලා කියද්දි ඉහළ දිව්‍ය ලෝකවල හිටපු දෙවිවරුන්ගේ දැන් මේ කියන්නේ තුසිත දිව්‍ය ලෝකේ පල්ලෙහා දිව්‍ය ලෝකය. තවතිසා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා උපදින. ඊට එහා බ්‍රහ්ම ලෝක තියෙනවා. නිම්මානරතිය බ්‍රහ්ම පාරිසජ්ජය මේ වගේ දිව්‍ය ලෝක තියෙනවා. ඒවල ආවුස මීට වඩා වැඩි. එතකොට මේ දිව්‍ය ලෝකවල දෙවිවරු කලන්තයේදීලා වැටෙනවා කියනවා. අහෝ අපි මේක ස්ථිරයි කියලා හිතන් හිටියා. නමුත් මෙන්න තථාගතයන් වහන්සේ කියනවා අස්ථිරයි කියලා. කලන්තය හැදිලා වැටුණා කියනවා දෙවිවරු. බුදුරජාණන් වහන්සේ මේක අස්ථිරයි කියලා කියද්දි. ඒතා කාවුස අනිත් වෙනවා පේන්නේ. වයසට යනවා තේරෙන්නේ. දැන් දෙවියන් අතර මේ දෙවිවරු චුත වෙන්න යනකොට තමයි මේ දෙවිවරුන්ගේ මේ ඇඳුම් කිලුට වෙන්න පටන් ගන්නෙ. දැන් මේ තුසිත දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් චුත වෙද්දී ඒක හඳුනගන්නේ ඇඳුම් කිලුට වෙනවා. ඇඳුමක් කිලුට වෙන්නේ අවුරුදු කීයකින්ද? මනුස්ස ලෝකේ අවුරුදු මිලියන 576ක් ගියාට පස්සේ තමයි දෙවියන්ගේ දිව්‍ය ඇඳුම් කිලුට වෙන්න පටන් ගන්නේ. ආවුස අවසන් වෙන්න ලඟ වෙද්දී. එතකන් ඒ ඇඳුම් එදාගත්තා වගේ තියෙනවා. ඒක තමයි දිව්‍ය 이르දිය පුණ්‍ය 이르දිය කියලා කියන්නේ. ආන් ඒතා කාවුස ඇද්ද? දැන් මේවා ආශ්චර්යවත් නැද්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ දැන් මනුස්ස ලෝකයේ අපි උපදිනවා. නමුත් අපි මනුස්ස ලෝකෙට එනකොට අවුරුදු 100 නම් පරමාවුෂ මනුස්ස ලෝකයේ උපදින හැමෝම මේ පරමාවුෂ භුක්ති විඳින්නේ නැහැ. 100 තිබුණට සමහරව පංගමම් මැරෙනවා. අවුරුදු 18න් 20න් මැරෙනවා. 30න් 40න් මැරෙනවා. 60න් 70න් මැරෙනවා. කලාතුරකින් අවුරුදු 100ක් ඉඳලා මැරිලා යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත්. උන්වහන්සේ තුසිත දිව්‍ය භවනේ ඉන්නේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා. ඒ යම්තා කාවුසෙද්ද ඒ අවුරුදු මිලියන 576ම උන්වහන්සේ මනා සිහිනුවණින් ගත කරනවා කියනවා. ඒ ආවුස යම්තාකෙද්ද ඒ ආවුස අවසන් කරලා තමයි ඒ ආවුස ප්‍රමාණෙම ජීවත් වෙනවා කියන. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ඊළඟට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාලා බෝධිසත්වයන් වහන්සේ ඊතා හොඳ සිහියෙන් හා නුවණින් යුතුයමයි කියනවා. තුසිත දෙව්ලොවෙන් චුත විලා මෞකුස මිනිස් මෞකුස පිළිසිඳ ගන්නේ මනා සිහියෙන්මයි කියනවා. එහින් චුත වෙනවත් දන්නවා. මිනිස් කුස උපදිනවත් දන්නවා බුදුරජාණන් වහන්සේ. බෝසතාණන් වහන්සේ. ඒක ආශ්චර්යමත් අద్භූත වූ කාරණාවක් කියනවා. ඊළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා කියනවා ස්වාමී මම මේක බුදුරජාණන් වහන්සේ ඉදිරියේම යහගත්තේ. බෝධිසත්වයන් වහන්සේ තුසිත දෙව්ලොවෙන් චුත වෙලා මව් කුස පිළිසිඳ ගන්නවාද? ඒ මොහොතේ
දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය උදාාර ආලෝකයක් ලෝකේ පුරා පැතිරෙනවා කියනවා. ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ. ඒ කියන්නේ දෙවියන්ගේ දේවානුභාවය අතික්‍රමණය කරා. දෙවියන්ගේ දේවානුභාවය නැති වෙලා ගියා කියනවා. බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ ලෝකෙ පහළ වෙන ආලෝකේ දෙවියන්ගේ ආලෝක කණාමෙදිරිලි බවට පත් වුණා කියනවා. ආනුභාව නැතු වුණා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයේ මිනිස් මව කුස මායා බිසෝන්ගේ කුසෙහි පිළිසිඳ ගන්නකොට දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා ගිය උදාාර ආලෝකයක් මේ තුන් ලෝකෙ පුරාම පැතිරුණා කියනවා. කොච්චර පැතිරුණාද කියන්නේ මේ ලෝකාන්තරික කියලා නිරයක් තියෙනවා පින්වත්නි. ඒ නිරයට කවදාවත් හිරිසඳු ආලෝකෙ වැටෙන්නේ නැහැ. ඝන සීතලක් තියෙනවා. ඒ නිරිසත්තු එකිනෙකාව කවදාවත් දකින්නේ. විශාල වශයෙන් නිරිසත්තු ඉන්නවා. නමුත් එකිනෙකාට එකිනෙකා දකින්නේ නැහැ. මොකද කෑලි කැපෙන ඝන අන්ධකාරයක් තමයි මේ නිරේ තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකාන්තරික නිරේ කියන්නේ. ඒ නිරේ සම්පූර්ණයෙන්ම සීතලයි කියන්නේ. හැබැයි මේ නිරයටත් බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ මිනිස් මවකුස පිළිසිඳ ගන්නකොට ආලෝකයේ ෂණයට පැතිරෙනවා කියනවා. එක තප්පරයකට ඒ තාලෝකමත් වෙනවා කියනවා. එතකොට කියනවා මේ නිරිසත්තු දැනගන්නේ මේ දිව්‍ය මේ නිරේ තවත් නිරිසත්තු අපි වගේම තවත් අය ඉන්නවනේ කියලා හඳුනගන්න එතකොටයි කියනවා. එතකන් දන්නේ කියනවා. ඔවුන් ඒ ලෝකාන්තික නිරේ ඉපදුණු නිරිසත්තු එකිනෙකාව දැක ගන්නවා කියනවා මේ මොහොතේ. එහෙනම් මේ කල්ප ගානකට පස්සේ තමයි ඒ ලෝකාන්තරික නිරේ ඉන්න නිරිසත්තුන්ට එකිනෙකාව දැක ගන්න පුළුවන් වෙන්නේ. ලෝකාන්තරික නිරේට පවා යහපතක් උදා කරනවා බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ පහළ වෙද්දී. ආශ්චර්යයි. අద్භූත දෙයක් මේක. දැන් අපි පහළ වෙද්දී එහෙම එකක් තියෙන්නේ අපි උපදිනකොටනේ ආලෝක පහළ වෙනවා කියලා දෙයක් තියෙනවා. නමුත් අසිරිමත් පුද්ගලිය ලෝකේ පහළ වෙද්දී මේ ලෝකේ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධ විශ්ේ අචින්තයයි අචින්තනීයයි. සාමාන්‍ය ශ්‍රද්ධාව නැති මිනිසයාට මේවා කියද්දී ඒවට hina වෙනවා. පිළිගන්නේ නැහැ. මොන බොරුද කියන මිනිස් වයස අවුරුදු 80000ක් තිබුණා කියලා කියද්දී මොන බොරුද කියලා අහනවා. පිළිගන්නේ. ඒ පිළි නොගන්නේම ශ්‍රද්ධාව නැති නිසා. මේ බෞද්ධ කියන අයම තමයි ඒක කරන්නේ. අන්‍ය ආගමික අය නෙමෙයි බෞද්ධ කියන අය මේක කරන්නේ. මොන පිස්සුද අවුරුදු 80000ක් කොහෙද මිනිස්සු ජීවත් වුනේ. දැන් හිතන්න අපි දැන් මේ ගත කරන්නේ අවුරුදු 60 70 කාලෙක. හැබැයි මිනිස් වයස අවුරුදු 120ක් තිබුණු කාලයක් තිබුණා කියලා අපි දැන් අහනවා. අපිට දැනගන්නත් ලැබෙනවා සමහරවිට අවුරුදු 100 ඉක්මවපු අය ඉන්නවා. හැබැයි අපේ කනට මේ කාලේ පුරාවට ඇහෙන නිසා. හැබැයි අපිට ඇහුනේ නෑ මෙච්චර කාලයක් අවුරුදු 80000ක් පැවති කාලයක් තිබුණා කියලා. ඒ නිසා පිළිගන්නේ නෑ. දැන් අපි ලංකාවේ මේ වගේ රටවල් වල අවුරුදු 100යි 120යි කතා වුණාට සමහර පිටරට තියෙනවා දැනට පරමාවස අවුරුදු 30යි. නමුත් අවුරුදු 30 පරමාවස තියෙන ජනතාවක් ඉන්න අතර තව ඉන්න අවුරුදු 100ක් ජීවත් වෙන අයත් ඉන්නවා. ඒ වගේ අවුරුදු 80000ක් පැවති කාලයක් තිබ්බා. ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ තියෙන ආශ්චර්යමත් අద్භූත කාරණා මේවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා දේශනා කරනවා ස්වාමීනි යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද එතකොට බෝධිසත්වයන් වහන්සේටවත් බෝසත් මෑණියන්ටවත් මිනිසෙක්ගෙන් වේවා අමනුෂ්‍යයෙක්ගෙන් වේවා කිසිම පීඩාවක් කරන්න එපා කියලා සතරවරන් දෙවිවරු ආරක්ෂාව හදනවා කියනවා. මව් දැන් බලන්න දෙවිවරු එහෙනම් බෝසතාණන් වහන්සේ දිහා බුදුරජාණන් වහන්සේ දිහා net හෙලාගෙන බලා හිටියේ කොතන ඉඳන්ද කියලා. මව් කුස පිළිසිඳ ගන්න තැන ඉඳන් නෙමෙයි. තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙන තැන ඉඳන්. දැන් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කෝලාහලයක් ඇති වෙනවා. ඒකට කියනවා බුද්ධ කෝලාහලය කියලා. මේ බුද්ධ කෝලාහලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා කියලා දෙවියන් අතර විශාල කෝලාහලයක්, ගෝසාවක්.
එතකොට මේ දෙවිවරු කතා වෙනවා කියනවා කවුද මේ පුණ්‍යවන්ත මහා වීරයාණන් වහන්සේ කවුද? එතකොට මේ දෙවිවරු දකිනවා කියනවා මෙන්න මේ තුසිත දිව්‍ය ලෝකේ ඉන්න සන්තුසිත දිව්‍ය රාජයා තමා ඒ උතුම් পদවිය ලබන්න සුදුසු පින් පුරාගෙන ආපු මහා පුරුෂ රත්නේ. දෙවිවරු බ්‍රහ්මියෝ ඒ තුසිත දිව්‍ය ලෝකේ තුසිත භවනයේ ඉන්න සන්තුසිත දිව්‍ය රාජයා ඉදිරියට ගිහින් කියනවා කාලෝ යන්තේ මහා වීරයාණෙනි මව්කුස පිළිසිඳ ගන්න කාලේ උප්පජ්ජ මාතු කුච්චිය මේ සියලු ලෝකයාට යහපත පිණිස අමෘත පදයේ දේශනා කරන්නට මිනිස් මව්කුස පිළිසිඳ ගන්න කාලය ඒ නිසා පිළිසිඳ ගන්නට කියලා ආරාධනා කරනවා කියනවා. එතන ඉඳන් බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පරිනිර්වාණය දක්වාම දෙවිවරු පස්සෙන් හිටියා. ඒකනේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි දහම් දෙසුම දෙසද්දී දෙවිවරු ප්‍රීති ഘോഷා කරා. ඒතම් භගවතා බාරාණසියං ඉසිපතනී මිගදායි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනී මිගදායේදී අනුත්තරං ධම්මචක්කම් පවත්ිතා අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරා කියලා සතුටු වුණා. එයි එතකම් බලන් හිටියා ලෝකේ සත්‍ය අහන්ට. මේ සත්‍ය අවබෝධ කර සත්‍ය දේශනා කරනකම් දෙවිවරු බලන් හිටියා මේ සසරින් නිදහස් වෙන්න කැමති දෙවිවරු. ඒ නිසානේ මනුෂ්‍ය ලෝකයේ එක්කෙනෙක් අවබෝධ කරද්දී ඒ දසදහසක් ලෝක ධාතුන් ආපු දෙවිවරුන්ගෙන් 18 කෝටියක් දෙවිවරු ධර්ම අවබෝධය කළා. මායා බිසුන්ගේ කුසී මහබෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තු ගමන් සතරරන් දෙවිවරු ඇවිල්ලා සිව් දිසාවෙන් රැකවල්නවා කියනවා. කිසි මිනිසෙකින්වත් කිසි අමනුෂ්‍යයෙකින්වත් බෝසත් මාතාවටවත් බෝසත් කුමාරයාටවත් ඒ දරු ගැබටවත් හානි නොවේවා කියන අදහසින් ආරක්ෂාව සැලසෙනවා කියනවා. මේක බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමිනී මම අහලා තියෙනවා මේ කතාව මොකද්ද? යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද එතකොට බෝසත් මෑණියන් ස්වභාවයෙන්ම සිල්වත් වෙනවා කියනවා. අමුතුවෙන් සිල් ගන්නෑ. ඒ සාමාන්‍ය දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ අම්මලා මේ සිල් ගන්නවා මේ සිල් කැඩෙනවා. හැබැයි බෝසත් මාතාව දරුවා කුසට ආපු ගාම ස්වභාවයෙන්ම සිල්වත් කියනවා. ඒ සීලය කැඩෙන්නේ නැහැ. බෝසතා මේ ඒ එතුමිය මනුෂ්‍ය ලෝකයේ අතහරින තාක් ඒ සීලය කැඩෙන්නේ ආරක්ෂා වෙනවා. මේක ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමීනි මම මෙහෙමත් අහලා තියෙනවා. යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද එතකොට බෝසත් මාතාව තුළ කිසිම පුරුෂයෙක් කෙරෙහි මේ කාමුක අදහසක් ඇති වෙන්නේ නැහැ කියනවා. කුසට දරුවා ආවට පස්සේ කිසිම පිරිමියෙක් කෙරෙහි කාමුක සිතින් බලන් හිතෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමා කියනවා කිසිම පිරිමියෙකුට ඒ උත්තමාවිය දිහා බෝසත් දරුවෙක් කුස දරන්න පින තියෙන ඒ උත්තමාවිය දිහා බලන් හිතෙන්නේ නැහැ කියනවා කාමුක ඇහැකි. මව් කෙනෙක් කියන සෙනෙහසින්මයි කියනවා දකින්නේ. කාමුක ඇහැකින් බලන් හිතෙන්නේ නැහැ කියනවා ඒ කුබෝසත් මෑණියන් දිහා. මේක ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමිනී මම මෙහෙමත් අහලා තියෙනවා යම් වෙලාවක බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද එතකොට බෝසත් මෑණියන් පංචකාම සැප ලබන්නේක් වෙනවා. ඒ කියන්නේ බෝසත් මෑණියන්ට බෝසතාණන් වහන්සේ කුස පිළිසිඳ ගත්තට පස්සේ ඇහැට පේන්නේ ප්‍රියමනාපම රූපමයි කියනවා. අකමැති රූප නම් පේන්නේ කියනවා. කනට ඇහෙන්නේ, නාහෙට දැනෙන්නේ, දිවට දැනෙන්නේ, කයට දැනෙන්නේ, මනසට එන අරමුණක් පාසා ඔක්කොම ප්‍රියමනාප දේවල් කියනවා. අකමැති දේවල් ලැබෙන්නේ කියනවා. මේකත් බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාව. ඒ විතරක් නෙමෙයි කියනවා ස්වාමීනි මම මේක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහලා තියෙනවා. බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්නවාද එදා සිට බෝසත් මෑණියන්ට කිසිම අසනීපයක් හැදෙන්නේ නැහැ කියනවා. කිසිම කලන්ත ගතියක් හැදෙන්නේ නැහැ කියනවා. බොහෝම සැපසේ වාසය කරනවා කියනවා. ඒ වගේම තමයි බෝසත් මෑණියන් තම කුස තුල සිටින නොපිහුණු ඉඳුරන් නැති, තාම වැඩිලා නැති ඒ අංගපසඟ ඇති බෝසතාණන් වහන්සේ දකින්නවා කියනවා. කුස තුල ඉන්නකොටම බෝසතාණන් වහන්සේගේ දරුසුරතල් බලනවා කියනවා. ඒක 이르දියක්. බෝසත් මෑණියන්ට පහළ වෙන කුසේ ඉන්නකොටම දරුවත් එක්ක කතා කරනවා. දැන් අපි සාමාන්‍ය මවකටත් 이르දි මේ
පහළ වෙනවා. මොනවාද? සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඔන්න කුස දිහා බලලා කියනවා මෙන්න මේක පයින් ගහනවා. එහෙම කියලා පෙන්නනවා. ඒ සාමාන්‍යයෙන් හැමෙන් වැහිලා පේන දෙයක්. හැබැයි බෝසත් මාතාවට කුස ඇතුලේ මෝරපු නැති කලලේ ඒ බෝසත් දරුවව පේනවා කියනවා. මණිකක් වගේ පේනවා කියනවා කුස ඇතුලේ ඉන්නකොට. රතු පාට මණිකක් වගේ කියනවා බෝසතාණන් වහන්සේ බෝසත් මෑණියන්ට පේනවා. බෝසතාණන් වහන්සේ මේ දරු සුරතල් බලන්නේම කුස තුල ඉන්නකොටමයි කියනවා. ඒක බෝසත් මාතාව තුල තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියන්නේ බෝසතාණන් වහන්සේගේ. ස්වාමීනි මම මේකත් අහලා තිනවා බෝසතාණන් වහන්සේ උපත ලබා දින 7කින් බෝසත් මෑණියන් කලුරිය කරනවා. මේක මම අහලා තිනවා කියනවා. ඒක ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. බෝසත් මාතාව පෙරුම් පුරන්නේ බෝසතාණන් වහන්සේ නමක්ම කුස පිළිසිඳ ගැනීම පිණිස විතරයි. ඒ කුසේ තවත් දරුවෙකුට පිළිසිඳ ගන්නට අවස්ථාවක් නැහැ. ඒ කුස සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ නමක් දරා ගන්න විතරමයි කියනවා. බෝසතාණන් වහන්සේ ඒ කුස තුල සාමාන්‍යයෙන් දරුවෙක් කුසේ පිළිසිඳ ගත්තාම පින්වත්නි මේ දරුවා ඉන්නේ ඔබ දැකලා ඇති වකුටු වෙලා ඉන්නේ. වෙන වෙන ඉරියව් වලින් ඉන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ මව කුස බිහිවුන් පිළිසිඳ ගත්තට පස්සේ මහ බෝසතාණන් වහන්සේ ඉන්නේ පළඟ බැඳගෙන කියනවා. පළඟ බැඳගෙන මෑණියන්ගේ පිටට හේතු වෙලා තමයි කියන මේ බෝසතාණන් වහන්සේ වැඩෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම මේකත් අහලා තියෙනවා. අනිත් ස්ත්‍රීන් දරුවන් බිහි කිරීමේදී දසමසක් හෝ නවමසක් හෝ ඊට අඩුවෙන් තමයි දරුවෝ වදන්නේ. සාමාන්‍ය කාන්තාවක් දරුවෝ වදන්නේ මාස 10ක්ම තියාගන්නේ කුසේ. සමහර වෙලාවට මාස 9න් බිහි වෙනවා. සමහර වෙලාවට අඩු මාසෙන් බිහි වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම මාස 10 සම්පූර්ණ කරලා තමයි කියනවා මව කුසින් බිහි වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමීනි මම මෙන්න මෙහෙමත් අහලා තියෙනවා. අන්නේ ස්ත්‍රීන් දරුවෝ බිහි කරන්නේ එක්ක වාඩි වෙන ඉරියව්වෙන් ඉඳලා හරි එක්ක සැතපෙන ඉරියව්වෙන් ඉඳලා හරි. හැබැයි බෝසත් මෑණියන් බෝසතාණන් වහන්සේ බිහි කරන්නේ හිටගෙන ඉන්නකොටමයි කියනවා. වෙන කිසිම කෙනෙක් හිටගෙන ඉද්දි දරුවෝ බිහි කරන්නේ. සාමාන්‍ය මිනිස් මවක් දරුවෙක් බිහි කරන්නේ එක්ක නිදාගෙන ඉන්න ඉරියව්වෙන් ඉඳලා එක්ක ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉඳලා. හැබැයි බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය එහෙම නෙමෙයි කියනවා. බෝසත් මෑණියන් හිටගෙන ඉන්නකොටමයි කියනවා බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙ බිහි වෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේලාගේ ජීවිත තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි මම මේකත් අහලා තියෙනවා. යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව කුසින් නික්මෙනවාද එතකොට පළමුවෙන්ම උන්වහන්සේව පිළිගන්නේ දෙවිවරු විසින් කියනවා. දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ දරුවෙක් බිහි වුණාට පස්සේ දැන් අපි බිහි වෙද්දී අපිව පිළිගත්තේ දෙවිවරුද? නෑනේ. නේද? ස්පිරිතාලේ හිටපු නර්ස් නෝනා තමයි අපිව පිළිගත්තේ. ඕක පිළි අරගෙන කකුල් කෙටි දෙකකින් උස්සලා ඔන්න පිටට ගහනවා කෑ ගහන්න කියලා. නමුත් බෝසතාණන් වහන්සේගේ ජීවිත තුළ ඒක නෑ කියනවා. උන්වහන්සේ මව කුසින් බිහි වෙනකොට පිළිගන්නේ දෙවිවරු කියනවා. සතර අරන් දෙවිවරු පිළි අර ගන්නවා කියනවා. පිළි අරගෙන බෝසත් මෑණියන් ඉදිරියේ මායා බිසෝන් ඉදිරියේ තියනවා කියනවා අපි මෑණියනි දේවියනි ඔබ වහන්සේට ඔබතුමියට පින්වන්ත පුතෙක් උපන්නා කියලා බාර කරනවා කියනවා. බෝසතාණන් වහන්සේ පොළොවට නොපැමිණ සිටියදීම සතරවරම් දිව්‍ය පුත්‍රයන් තමන් වහන්සේව පිළිගෙන මව් ඉදිරියේ තියනවා කියනවා පින්වත් දේවිය සතුටු වෙන්න. නුඹ වහන්සේට මහේශාක්‍ය පුත්‍රවණක් ඉපදිලා කියලා සතුටු වෙන්න කියනවා කියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් අద్භූත කාරණාවක් කියනවා. වෙන කාගේද පින්වත්නි මේ වගේ කාරණා ජීවිතේ පුරාවටම තියෙන? උපදින ජීවිතයක වෙන කාගේද මෙහෙම තියෙන්නේ කියලා බලන්න. මේ වගේ දේවල් අහන්නවත් නැහැ. මීට වඩා හාත්පසින්ම වෙනස් දේවල් තමයි සාමාන්‍ය කෙනෙක් උපදිනකොට අහන්න ලැබෙන්නේ. කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි මම මේකත් අහලා තියෙන බුදුරජාණන් වහන්සේගෙන් යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව කුසින් නික්මෙනවාද ඊතා පිරිසිදුවයි කියනවා උන්වහන්සේ උපදින්නේ.
සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙද්දී දරුවෝ බිහි කරපු මව්වරු දන්නවා ඒ දරුවා උපදිනකොට විශාල කැතකුණු ප්‍රමාණයක් ඇඟේ තැවරිලා තියෙන්නේ. ලේ අසූචි තැවරිලා තමයි ඒ අසූචිත් එක්කමයි දරුවා බිහි වෙන්නේ. ඒකනේ දරුවා හම්බුනාට පස්සේ ඉක්මනට සෝදලා කරලා තමයි පිහලා කරලා තමයි අම්මා ළඟට ගෙනත් දෙන්නේ. ලේ පිරීලා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යයි කියනවා. පිරිසුදු මණිකක් වගේ කියනවා. කසී වස්ත්‍රයක දැමූ මාණික රත්නයක් වගේ කියනවා බුදුරජාණන් වහන්සේ උපදින්නේ බෝසතාණන් වහන්සේ. කිසිම කැතකුණු පිළිකුල් සහගත කිසිවක් ඒ ශරීරයේ තැවරිලා නැහැ කියනවා. ඒ බෝසත් මාතාවට මේ බෝසත් මාතාව බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බිහි කරන්නේ මේ විදිහට කියනවා. ස්වාමීනි මම මේකත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මෙනවාද එතකොට අහසින් ජල ධාරාව දෙකක් ඉහළට නගිනවා කියනවා. මේ පොළවේ එක පාටම ජල ධාරාව දෙකක් වැටෙනවා කියනවා. බෝසත් මෑණියන්ටත් බෝසත් කුමාරයාටත් එකක් සීතලයි කියනවා. එකක් උණුසුමින් යුක්තයි කියනවා. ඔය හිංසයන් හිමියන්ගේ බ්‍රහ්මණ වෘතාන්තය කියන පොතේ සඳහන් වෙනවා. මේ ඒ ශ්‍රමණයන් වහන්සේ ඒ භික්ෂුව ඒ දේශාටකේ ඉන්දියාවට යනකොට ඒ වෙනකොටත් ඒ උල්පත් දෙක නොසිඳී තිබුණා කියනවා. ලුම්බිනිය. බෝසත් මෑණියන්වත් බෝසත් කුමාරයාවත් ඒ ජල ධාරා දෙක පහළ වෙලා නහවනවා කියනවා. පිරිසුදු කරනවා කියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමිනී මම මෙහෙමකුත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. බෝසතාණන් වහන්සේ උපන් සැනින් සම වූ පාදවලින් පොළොවේ හිට ගන්නවා කියනවා. පොළොවේ හිටගෙන සිව් දිසාවම බලනවා. අටුවාවල් වල සඳහන් වෙනවා මේ සිව් දිසාව බලද්දි සිව් දිසාවෙම හිටපු දෙවිවරු බ්‍රහ්මියෝ මල් පූජා කරලා කියා හිටියා කියනවා. ස්වාමිනී මහා පුරුෂයාණෙනි ඔබ වහන්සේට වඩා වැඩි කෙනෙක් තබා ඔබ වහන්සේට සමකරන්න කෙනෙක්වත් මේ තුන් ලෝකේ නැහැ. ඔබ වහන්සේමයි ශ්‍රේෂ්ඨ. එහෙම කිව්වා කියලා. එතකොට මේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ බෝසත් කුමාරයා ඒ සිව් දිසාව බලලා અભීත වූ වචනයක් සිංහනාදයක් කරනවා කියනවා. මොකද්ද? අග්ගෝ හමස්මි ලෝකස්ස. පියවර 7ක් ඉදිරියට තබලා ඒ පියවර 7 අවසානයේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තය අහසට දිගු කරලා කියනවා අග්ගෝ හමස්මි ලෝකස්ස. මම තමයි මේ ලෝකේ අග්‍රතම කෙනා. මම තමයි මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා. මම තමයි මේ ලෝකේ ජේෂ්ඨතම කෙනා. අයමන්ති මා ජාති නත්ති දහනේ පුනබ්බවති. මේ මගේ අවසාන උපත. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම දන්නවා මේ අන්තිම උපත කියලා. නැවත උපතක් නැහැ. මේ මගේ අවසාන උපතයි කියනවා. અભීත සිංහනාද කරා කියනවා. මේක බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණාවක් කියනවා. ස්වාමීනි මම මෙන්න මේ විදිහටත් අහලා තියෙනවා. යම් වෙලාවක බෝසතාණන් වහන්සේ මව් කුසින් නික්මිනවාද ඒ මොහොතේදී දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවම තුල ඒ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාතුරෝසි. අප්‍රමාණ වූ උදාර ආලෝකයක් ඕභාසයක් මේ ලෝකේ පුරාම පැතිරෙනවා කියනවා. ආන් එදාටත් උන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්‍රිමත් බව බෝසතාණන් වහන්සේ මිනිස් මව්කුස පිටිසිඳ ගන්න දවසෙත් මේ ලෝකාන්තරික නිරය ඒකාලෝක කරමින් දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා යමින් දිව්‍ය ආලෝකයක් විශාල ආලෝකයක් ලෝකෙ පුරාම පැතිරෙනවා. එක තප්පරයකට අටුවාවල් වල සඳහන් වෙනවා එක තප්පරයකට අවීචි මහා නරකාදී නිතරම ගිනිදැල් ඇවිලි තියෙන්නේ. එක තප්පරයකට ගිනිදැල් නිවෙනවා කියන්නේ. බෝසතාණන් වහන්සේලා උපදිද්දී බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගද්දී ඊළඟට ඒ බෝසත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී ප්‍රථම ධම්සක් දෙසුම දේශනා කරද්දී මේ ලෝකේ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ උදාර ආලෝකයක් ලෝකෙ පුරා පැතිරෙනවා. ඒකනේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන්නේ අපමානෝච උලාරෝ ඕභාසෝ ලෝකේ පාත්‍රෝසි අතික්කම්ම දේවාන දේවානුභාවන්ති. උලාරු උදාරු ආලෝකයක් ඕභාසයක්
ලෝකේ පුරා පැතිරුණා දෙවියන්ගේ දේවානුභාවයක් නැති වුණා කියනවා. ඒ ආලෝකෙට. ස්වාමිනී මං අහලා තිනවා බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ මිනිස් මව් කුසින් බිහි වෙද්දී මේ දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවාගේ උදාර ආලෝකයක් ලෝකෙ පහළ වෙනවා. කොටින්ම කියනවා නම් ලෝකාන්තරික නිරේ පවා ඒක ආලෝක වෙනවා කියන මේ මොහොතේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙද්දී මම ඒකයි කිව්වේ අවීචි මහා නරකාදී ගිනිදැල් එක මොහොතකට නිවෙනවා. ඊළඟට ලෝකාන්තරික නිරේට එක මොහොතකට ආලෝකයක් පැතිරෙනවා. කන් ඇහෙන්නේ නැති අයට එක තප්පරයකට කන් ඇහෙන්න සැලසෙන මුළු ලෝකෙම. එක තප්පරයකින් කන් දෙක ඇහෙනවා කියනවා. එක තප්පරයකට. ඇස් පේන්නේ නැති අයට එක තප්පරයකට ඇස් පේනවා කියනවා. ඇවිදින්න බැරි අයට එක තප්පරයකට ඇවිදින්න පුළුවන් වෙනවා කියනවා. මුළු ලෝකෙම ගස්වල මල් පිපෙනවා කියන එදාට. ආශ්චර්යයක් කියන එක. ස්වාමිනී මම මේකත් අහලා තියෙනවා. ඒ තමා මෙන්න මේ විදිහට උදාර වූ ආලෝකයක් පැතිරෙනවා. මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ තියෙන ආශ්චර්යමත් වූ අద్භූත වූ කාරණා එදා භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකට කරා. පින්වත්නි මේවා බුදුරජාණන් වහන්සේ නමකගේ මුවින් මිසක් වෙන කිසිම විදිහකින් දැනගන්න ක්‍රමයක් නැහැ. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සිට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සම්පූර්ණ ජීවිතය බුදුරජාණන් වහන්සේ ලෝකෙට විවර කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අනාවරණ දස්සාවි ලෝකෙ වැහිලා නැහැ බුදුරජාණන් වහන්සේට. අතීත වර්තමාන අනාගත තුන් කාලාත්‍රයේම බුදුරජාණන් වහන්සේට වැහිලා නැහැ. ඒ අනාවරණ දස්සාවි ගුණයෙන් හෙබි ඒ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ කැනඩාවේ පදිංචි ඒ කැල්ගරි නගරයේ පදිංචිව සිටින පින්වත් ජීවන රාජපක්ෂ මහත්මයා, ඒ වගේම පුෂ්පා ලන්දගේ දියණිය සහනි රාජපක්ෂ මිනිබිරිය, ඒ වගේම සනෝද රාජපක්ෂ කියන පින්වත්තුන් විසින් තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමේ පින සිද්ධ කරන්නේ. ඒ නිසා අද දවසේ මේ රැස් කළ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටුන දෙවියෝ මේ පින්වත් හැම දිනාම ආදරයෙන් රැක බලා ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින ඔබ අප හැම දිනා නමින් මේ ජීවිතේ සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන්ම ඒ නම් සඳහන් කළ පින්වතු විශේෂයෙන්ම පින්වත් ජීවන රාජපක්ෂ, පුෂ්පා ලන්දගේ, සහනි රාජපක්ෂ, සනෝද රාජපක්ෂ කියන පින්වතුන් විසින් පින්වතුන් නමින් මියගිය මීට මාස 3කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් අයිරින් නෝනා දික්කුඹරගේ මෑණියන්ට පරලෝ වශයෙන් මේ පින අයිති වේවා. ඒ වගේම වසර 34කට පෙර මිය පරලෝ ගිය සෝමසේන ලන්දගේ පියාණන්ට මේ පින අයිති වේවා. ඒ පින්වතුන් නමින් මේ පින්වතුන්ගේ පවුල්වල ඥාතිත මිත්‍රාදී හැම දෙනා නමින් මේ ජීවිතේ සසර පුරාවටත් මිය ගිය පින් බලාපොරොත්තු යමෙක් ඇද්දී හැම දිනාටම මේ පින අයිති වේවා. ඒ අයගේ පරලෝ ජීවිතේ මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා, සැපවත් වේවා. සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබත්වා. සාදු සාදු සාදු. රැස් කළ පින අපිට මේ ධර්මයේ කියන්ට මඟ පාදා දුන් ගුරු හරුකම් ලබා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින අයිති වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පත් ලබත්වා. ඊතා සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානමය පින සිද්ධ කරන ඒ කැනඩාවේ කැල්ගරි නගරයේ පදිංචි පින්වත් ජීවන රාජපක්ෂ, පින්වත් පුෂ්පා ලන්දගේ, පින්වත් සහනි රාජපක්ෂ, පින්වත් සනෝද රාජපක්ෂ කියන ඒ දූ දරුවන්ට
මේ පින අයිති වේවා. ඒ වගේම මේ පින සම්පූර්ණ කරගන්න දායකත්වයේ දරූ යම් තාක් දෙනෙක් ඇද්දී හැම දිනාටම තේ පින්වතුන්ගේ පවුල්වල ඥාති හිත මිත්‍රාදී දූ දරු සෑම සියලු දෙනාට මේ පින අයිති වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට මේ පින අයිති වේවා. සියලු දෙනාට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. උතුම් තුන්රුවනේ අනන්ත ගුණානුභාව බලයෙන් ඔබ හැම දිනාට සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.